සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මයෝසී ලයිෆ් YouTube channel එකට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මීට කලින් කතා කරපු වීඩියෝ සීරීස් එකේ දිගුවක් විදිහට ඒ කියන්නේ PTE වීඩියෝ සීරීස් එකේ reading section එක ගැන තමයි අද කතා කරන්න යන්නේ. මට දැනෙන විදිහට PTE exam එකේ reading තමයි ඇත්තටම අමාරු ඒත් එක්කම tricky ලකුණු ගන්න අමාරු ඒත් එක්කම shortcut නැති ගොඩක් වෙලාවට ගොඩක් ළමයි හිර වෙන තැන තමයි රීඩින්. මම සහ මගේ වයිෆ් අපි දෙන්නම ඇත්තටම හිර වුණ තැන තමයි රීඩින්. හැබැයි රීඩින් වලට ඔයගොල්ලොන්ට ටිකක් මහන්සි වෙන්න වෙනවා. රීඩින් වලට ෂෝට්කට්ස් නැහැ. මම ඔයගොල්ලොන්ට මතක් කරන්න කැමති අපි ස්පීකින් කතා කරද්දි කිව්වා ස්පීකින් වලට ඔයා මේ ටෙම්ප්ලේට් එක පාවිච්චි කරන්න මේක කියන්න කිව්වොත් ඔයාට ලකුණු හම්බ වෙනවා කියලා. එත් එකම රයිටින් වලට අපි කතා කරා සමරයිස් රිටන් ටෙස්ට් එකට ඔයා මේ මෙතඩ් එකට යූස් කරන්න ඔයාට ලකුණු හම්බ වෙනවා. ඔයා එසේ එකට මේ මෙතඩ් එක මේ ටෙම්ප්ලේට් එක යූස් කරන්න ඔයාට ලකුණු හම්බ වෙනවා කියලා. හැබැයි ඔයා රීඩින් වලට ආවට පස්සේ අනිවාර්යෙන් ඔයාට රීඩින් කරන්න නම් ඔයාට ඉංග්ලිෂ් නොලෙජ් එක තියෙන්න ඕන. විශේෂයෙන්ම අපි ඉස්සරහට කතා කරන මම සඳහන් කරන රීඩින් වල ග්‍රැමර් ඒත් එක්කම කොලොකේෂන් ඒ වගේ දේවල් වලට ඕගොල්ලොන්ට යම්කිසි නොලෙජ් එකක් තියෙන්නට ඕනේ රීඩින් වලට ලකුණු ගන්නට නම්. හරි. මම දැන් කතා කරන්න යන්නේ රීඩින් සෙක්ෂන් එක කියලා අපිට හම්බෙන සෙක්ෂන් එකේදී ඕගොල්ලොන්ට හම්බෙන items නැත්තම් මොනවද ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ කියලා. ඕගොල්ලොන්ට තියෙනවා reading and writing fill in the blanks. නැත්නම් ඒකේ reading and writing කියලා නෑ. ඕගොල්ලොන්ට හම්බෙනවා fill in the blanks. අපි කියනවා ඒකට drop down menu කියලා. ඒ කියන්නේ ඔයාට මම මේක පිළිබඳව දීර්ඝව කතා කරනවා ඉස්සරහට. ඒ කියන්නේ ඔයාට හිස්තැනක් තියෙනවා. ඒකට answers 4ක් හෝ 5ක් දීලා තියෙනවා. ඒකෙන් එක answer එකක් තෝරලා ක්ලික් කරන්න තියෙන්නේ. ඒකට තමයි drop down menu කියලා අපි තමයි එක ලේසියට හඳුන්වන්නේ. ඊට පස්සේ ඒකේ ප්‍රශ්න සාමාන්‍යයෙන් 5ත් 6ත් වගේ අතර ගාණක් එනවා. මේක තමයි රීඩින් වල ගෝල්ඩන් ඔපචුනිටි එක. නැත්නම් මේක තමයි රීඩින් වල අමාරුම කොටස සහ මේක තමයි රීඩින් වල වැදගත්ම කොටස. ඒ කියන්නේ මේ reading and writing fill in the blanks ඒ ප්‍රශ්නේ ඒ item එකට reading වලට මුළු ලකුණු 90න් 22ක් සාමාන්‍යයෙන් එනවා. ඒත් එක්කම writing වලටත් ලකුණු 22ක් එනවා. පැහැදිලිද කියපද? මම ආයෙත් කියන්න මේ reading writing fill in the blanks කියන එක තමයි ඇත්තටම වැදගත්ම කොටස. ඒකට reading වලට ලකුණු 22කුත් writing වලට ලකුණු 22කුත් එනවා. හරි. ඊට පස්සේ ඔයා මේ ප්‍රශ්න ටික කරලා ඉවර වුණාට පස්සේ ඊළඟ ප්‍රශ්නේ එන්නේ multiple choice multiple answers කියන එක. මේක සාමාන්‍යයෙන් මේකට ලකුණු 3ක් වාගේ එන්නේ. විශේෂයෙන් ලකුණු 50ක් ගන්න TR එක දාන්න උනන්දු වෙන අය, එතනින් ගියාම ලකුණු 65ක් ගන්න උනන්දු වෙන අයට මෙන්න මේ multiple choice multiple answers කියන මෙන්න මේ ප්‍රශ්න ගැන වැඩි හිතන්න එපා. ඒව ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න යන්නත් එපා. ඔයගොල්ලෝ මුල්ම ඔයාගේ වෙලාව දාන්න ඕන මෙන්න මේ reading and writing fill in the blanks වලට. හරි. ඊට පස්සේ තියෙනවා ඊළඟට ඔයා මේ multiple choice questions 3ක් කරාට පස්සේ නැත්නම් දෙකක් කරුණාට පස්සේ reorder paragraph. මේක තමයි tricky question එක. මේක වැරදුනොත් ගොඩාක් වරදින්න පුළුවන්. ඒ නිසා මේකේ අපි මෙතඩ් එකක් කියලා දෙන්නම්. ඒකෙදි ඕගොල්ලොන්ට try කරන්න පුළුවන්. මේකෙදි ඕගොල්ලෝ ෆෙයාස් හදන්න තමයි try කරන්න ඕන. මේ පෙයා වලට තමයි ලකුණු දෙන්නේ. සාමාන්‍යයෙන් ඒකට ලකුණු 6ක් එනවා. සාමාන්‍යයෙන් 50 ගන්න අයටත් මේකත් ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැහැ. හැබැයි 65 ගන්න ඕන එක්කෙනෙකුට මේකට ටිකක් මහන්සි වෙන්න වෙනවා. මේකෙන් භාගයක් වාගේ ලකුණු ගන්න try කරන්න ඕනේ. හරි. ඊළඟට මේකේ වැදගත් කොටස තමයි reading fill in the blanks. මේ reading fill in the blanks එකේදී reading වලට විතරයි ලකුණු එන්නේ. ඒකට ලකුණු 15ක් එනවා. මේකට questions 4ක් 5ක් තියෙන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ reading fill in the blanks කියන එකයි ඒත් එක්කම reading writing fill in the blanks කියන එකයි ඒ එක blank එකකට එක ලකුණ ගානේ හම්බ වෙනවා. පැහැදිලිද කියපද? එතකොට එක blank එකකට එක ලකුණ ගානේ හම්බ වෙනවා. ඒ නිසා ඔයගොල්ලොන්ට සාමාන්‍යයෙන් fill in the blanks ගත්තාම ඒකෙදි සාමාන්‍යයෙන් blanks 20ත් 25ත් අතර ගාණක් තියෙන්න පුළුවන්. බොහෝ වෙලාවට 24ක් 25ක් වගේ තියෙන්න පුළුවන්. ඒත් එකම reading fill in the blanks ගත්තාම blanks 15ක් 12ක් වගේ ඒක depend වෙනවා. ඒ විදිහට තියෙන්න පුළුවන්. හරි.
ඊට පස්සේ මල්ටිපල් චොයිස් සිංගල් ආන්සර්ස් ඒකේ ප්‍රශ්න දෙකක් හෝ තුනක් එන්න පුළුවන්. ඒකට ලකුණු 1.5ක් වාගේ තමයි එන්නේ. එතකොට මේකෙදි ඔයා අනිවාර්යෙන් ඕගොල්ලන්ට ලකුණු 65 ගන්න ඕනේ එක්කෙනෙක් නම් ඕගොල්ලෝ මේකෙදි try කරන්න ඕනේ reading writing fill in the blanks ඒත් එක්කම reading fill in the blanks ඒ දෙකට හොඳට try කරලා ඒ කියන්නේ ඔයා මේකේ AP එකේ තියෙන ප්‍රශ්න questions සේරම කරාට පස්සේ read paragraph ටික කරන්න 79 try කරන එක්කෙනෙක් නම් unfortunately ඕගොල්ලොන්ට අනිවාර්යෙන් හොඳටම practice වෙන්න වෙනවා මේ reading writing fill in the blanks ඒත් එක්කම reading fill in the blanks ඒත් එක්කම read paragraph එකෙන් සාමාන්‍යයෙන් 4න් 3ක් වාගේ නැත්නම් fairs ටික හරියන්න දෙන්න මල්ටිපල් චොයිස් වලිනුත් භාගයක් වගේවත් හරියන්න try එකක් දෙන්න වෙනවා. දැන් මම අතන මේ වීඩියෝ සීරීස් එකේ කතා කරන්නේ ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් වීසා අරගෙන එන්න ඒත් එක්කම ඕස්ට්‍රේලියාවේ මට අවශ්‍ය වුණ ලකුණ each 7 දාගන්න ඔයගොල්ලන්ට help එකක් දෙන්න තමයි මම මගේ දැනුමෙන් මම මේ වීඩියෝස් ටික කරන්නේ සහ මගේ වයිෆ්ගේ දැනුමෙන්. ඒ කියන්නේ අපි 79 තැනට වැඩ කරලා නැති නිසා අපි සාමාන්‍යයෙන් අපි වැඩ කරපු තැනට මම අපි ඕගොල්ලොන්ට ට්‍රික්ස් and දෙන්නම්. ඕගොල්ලෝ 79 වලට උත්සාහ කරනවා ඕගොල්ලෝ හොඳට ඕගොල්ලෝ ග්‍රැමර් එහෙම අදා ගන්නට ඕනේ. හරි. ඊට පස්සේ දැන් ඕගොල්ලොන්ට පැහැදිලි ඇති මෙතකොට ඔයාගේ මෙතන ප්‍රශ්න වර්ග පහක් තියෙනවා. ඒ පහට මේ විදිහට තමයි ලකුණු හම්බෙන්නේ. දැන් මේකේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි ළමයිට එන සහ මටත් ආවා අපි හැමෝටම එන ප්‍රධාන ගැටලුව තමයි මේකේ බල්ක් ටයිම් එකක් දෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා ස්පීකින් and රයිටින් කොටස ඉවර වුණාට පස්සේ නැත්නම් එසේ එකක් හෝ දෙකක් ලියලා ඉවර වුණාට පස්සේ ඊළඟට එන්නේ රීඩින් එක. එතකොට රීඩින් එකටවත් ඕගොල්ලොන්ට බ්‍රේක් එකක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ එසේ එක ඉවරන ගාමම පටන් ගන්න රීඩින් එක. දැන් රීඩින් එකේ පටන් ගත්ත ගමම ඔයාට බල්ක් ටයිම් එකක් එනවා. එතකොට මේ බල්ක් ටයිම් එක ඇතුලේ ඔයාට සමහර වෙලාවට මිනිත්තු 32ත් 41ත් අතර කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් මට හම්බුණා මගේ පළවෙනි එක්සෑම් එකට මිනිත්තු 32යි දෙවෙනි එක්සෑම් එකට මිනිත්තු 34ක් වාගේ ඒත් එකම තුන්වෙනි එක්සෑම් එකට අහපව මිනිත්තු 30ක් වාගේ ප්‍රමාණයක් තමයි හම්බුනේ. ඒ නිසා ඒක වෙනස් වෙනවා එක්සෑම් එකෙන් එක්සෑම් එකට. එතකොට ඒකට බල්ක් ටයිම් එකක් තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. මම මේ ටයිම් එක ගැනත් වැඩිපුර කතා කරනවා. එතකොට ඔයගොල්ලෝ රීඩින් ෆිල් ඉන් ද බ්ලැන්ක්ස් එකට සාමාන්‍යයෙන් මිනිත්තු කීයක්ද යොදා ගන්න කියන දේවල් ටික මම ඉස්සරහ වීඩියෝ එකේදී කතා කරන්න. මේකෙදි මම මේ රීඩින් වලදී ඔයගොල්ලෝ කොහොමද ලෑස්ති වෙන්නේ කියන එක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? කොහොමරි මේ විදිහට මෙන්න මේ ප්‍රශ්න කොටස් පහ තියෙනවා. මේ පිළිවෙලට තමයි එන්නේ. ඉස්සලාම reading fill in the blanks ටික කරා. ඊට පස්සේ multiple choice answers ටික කරා. ඊට පස්සේ read paragraph ටික කරා. ඊට පස්සේ reading fill in the blanks ටික කරා. ඊට පස්සේ multiple choice single answers ටික කරා. ඔන්න ඔය ටික කරාට පස්සේ reading කොටස ඉවරයි. ඊට පස්සේ ඔයාලට listening එකට යන්න කලින් 10 minute break එකක් ගන්න පුළුවන්. හරි. ඊට කලින් දැන් reading එක ගැන කතා කරද්දී ඔයගොල්ලෝ දන්නවා මේ දැන් task වලින් අපි මෙන්න මේ මම අහපව මේක දැම්මේ මෙතෙන්ට මේ වැදගත්ම ටාස්ක් එකක් මේ රීඩින් වලදිත් එනවා මෙන්න මේ රීඩින් රයිටින් fill in the blanks කියන ටාස්ක් එක. එතකොට මේ වෙද්දී ඔයාට රීඩින් වලදී ඔයාට ලකුණු වෙන read aloud ඔයා කරලා ඉවරයි. එතකොට read aloud කළාට පස්සේ ඔයාට රීඩින් වලදී මේ වෙද්දී ඔයාට ලකුණු 22ක් හම්බෙලා තියෙනවා. 90න් 22ක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ summarize written test එක කරාම ඔයාට 90න් ලකුණු 10ක් හම්බෙලා තියෙනවා. එතකොට ඔයාට ලකුණු 32ක් මේ වෙද්දි 90න් 32ක් ඔයා රීඩින් පටන් ගන්න කලින් ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද කියපද? ඔයා රීඩින් පටන් ගන්න කලින් ඔයාට 90න් 32ක් ඇවිල්ලා තියෙනවා. දැන් ඊට පස්සේ රීඩින් ඉවර වෙද්දි ඔයාට හම්බෙලා තියෙනවා මෙතන ලකුණු 22ක් හම්බෙලා තියෙනවා. එතකොට 54යි. ඊට පස්සේ ඔයාට මෙතන ලකුණු 15ක් තියෙනවා. එතකොට 54යි 69යි. ඒ විදිහට ඔයාට දැන් රීඩින් ඉවර වෙද්දී ඔයාට ලකුණු 75ක වාගේ මට්ටමකට ඇවිල්ලා තියෙනවා ඔයාගේ ලකුණු ප්‍රමාණය. ඒ කියන්නේ ඔයාට එච්චර හම්බෙලා ඉවරයි. ඊට පස්සේ ලිස්නින් වලදී තමයි ඊටු ලකුණු ප්‍රමාණය හම්බෙන්නේ. පැහැදිලි නේද? ඒ නිසා ඕගොල්ලොන්ට අනිවාර්යෙන් මේ රීඩින් එක 79 යන අයට නම් අනිවාර්යෙන් කොට දා ගන්නට වෙනවා. හරි. අපි දැන් බලමු රීඩිං වලට මැක්සිමම් ස්කෝර් එකක් ගන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ මූලික දේවල් මොනවාද කියලා. අපි දැනගන්න ඕනේ බේසික් ග්‍රැමර් රූල්ස්. ඒ කියන්නේ ටෙන්සර්ස් කොහොමද හරියට පාවිච්චි කරන්නේ, ඊළඟට ඇක්ටිව් වොයිස්, පැසිව් වොයිස් සෙන්ටෙන්සස් කොහොමද බිල්ඩ් අප් කරන්නේ, ඊට පස්සේ කන්ඩිෂනල් ක්ලෝසස් යූස් කරන්නේ කොහොමද,
වගේ දේවල් අපි දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ කොලොකේෂන්ස් දැනගෙන ඉන්න ඕනේ. මම ඉස්සරහට කියන්නම් කොලොකේෂන්ස් කියන්නේ මොනවද කියලා. ඊළඟට සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා conjunctions and prepositions use කරන විදිය, ඒ වගේම adjectives and adverbs use කරන විදිහ, ඒ වගේම nouns and pronouns use කරන විදිහ. මේ දේවල් මීට වඩා ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා රීඩිං කම්පෝනන්ට් එකේදී අපෙන්. ඒ වුණාට අඩුම තරමේ අපි 65 ප්ලස් වගේ මාක් එකට යන්න නම් මේ බේසික් ෆැක්ට්ස් පහ භාවිතා කරන විදිය හොඳට දැනගෙන ඉන්න ඕනේ. දැන් බලමු රීඩිං කම්පෝනන්ට් එකේ fill in the blanks questions ටික හරියට කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මූලික grammar rules කීපයක්. පළවෙනි rule එක තමයි blank එක තියෙන්නේ to කියන word එකට පස්සේ නම් අපි එතෙන්ට පාවිච්චි කරන්න ඕනේ verb එකේ first form එක. ඒ කියන්නේ verb එකට verb එකේ past tense එකවත් past participle form එකවත් ing form එකවත් නෙමේ mother form එක පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට second rule එක තමයි blank එක තියෙන්නේ for හරි while හරි කියන words දෙකට පස්සේ නම් verb එක අපි තියන්න ඕනේ ing form එකෙන්. උදාහරණයක් විදිහට for driving, for preparing ඒ විදිහට. while going, while eating ඒ වගේ යෙදෙන්න ඕනේ. ඊළඟට third example එක තමයි be verbs එක්ක ඊළඟට එන verb එක පාවිච්චි කරන හැටි. මේවා බේසික්ම rules මම ඉක්මනට මතක් කරන් යන්නම් ආපහු. සාමාන්‍යයෙන් am, is, are, was, were වගේ be verb එකකට පස්සේ නම් හිස් තැන තියෙන්නේ. සහ ඒ sentence එකේ form එක active voice sentence එකක් නම් අපි ඊළඟට එන හිස් තැනට අනිවාර්යෙන් verb එක තියන්න ඕනේ ing form එකෙන්. හැබැයි එහෙම නැතුව sentence එක හොඳට අපි identify කරගන්න ඕනේ ඒක active voice sentence එකක්ද passive voice sentence එකක්ද කියලා. sentence එකේ form එක passive voice නම් අපි ඊළඟ word එක තියන්න ඕනේ third form of the verb. ඒ කියන්නේ past participle form එකෙන් අපි blank එක fill කරන්න ඕනේ. ඊළඟ example එක තමයි blank එක තියෙන්නේ an මෙතන ඊළඟ මේ මැද හිස්තැන an වෙන්න ඕනේ. and the කියන ආටිකල් එකකට පස්සේ නම් එතෙන්ට අනිවාර්යයෙන්ම ඉන්නේ noun එකක්. මොකද ආටිකල් එකක් එක්ක අපි verb එකක් use කරන්නේ හැම වෙලෙම noun එකක් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ blank එක තියෙන වාක්‍ය ඉස්සෙල්ලා අපි හොඳට කියවලා තේරුම් ගන්න ඕනේ මොන වගේ දෙයක් ගැනද මේ වාක්‍යයෙන් explain කරන්න කියලා. අපි ඊළඟ වීඩියෝස් වලදී මේක එක question type එකට sample questions කරද්දී තවත් ඔයාලට පැහැදිලි වෙයි. සාමාන්‍යයෙන් හිස්තැන තියෙන්නේ මේ කලින් කිව්වා වගේ article එකක් සහ blank එකෙන් පස්සේ ඊළඟට තියෙන්නේ noun එකක් නම් එතන මැදට අනිවාර්යෙන්ම ඕනේ noun එක එන්න ඕනේ noun එක describe කරන word එකක්. ඒ කියන්නේ adjective එකක්. The beautiful dress. මම පොඩි උදාහරණයක් දුන්නේ මේ විදියට. ඒ වගේමයි adverbs යෙදෙන විදියත් මම ඉස්සරහට කතා කරන්නම්. ඊළඟට has, have, had කියන words තුනෙන් එකක් නම් blank එකට ඉස්සරහින් තියෙන්නේ. blank එකට එන්න ඕනේ verb එකේ past participle form එක. මම ආයෙත් කියන්නම් හිස්තැනට එන්න පුළුවන් verb එකේ ing form එක හරි එහෙම නැත්නම් past participle form එක හරි. අපි ing form එක use කරනවා මේ දේ දැනටත් අපි ඉස්සර කාලේ පටන් අරගෙන අපි දැනටත් අපි continue කරන් යන දෙයක් නම් එහෙම නැත්නම් අපි මේක කරලා ඉවර වෙච්ච දෙයක් නම් අපි verb එකේ third form එක පාවිච්චි කරනවා. එකයි මම කිව්වේ අර මුලින්ම පටන් ගනිද්දි අපිට tenses ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්නම් අපිට reading fill in the blanks ප්‍රශ්න ටික කරගන්න ටිකක් අමාරු වෙනවා. මොකද අපි අර කලින් ඒවට කලින් speaking and writing කරද්දී අපි හැම එකටම lazy templates තිබ්බා, shortcuts තිබ්බා. හැබැයි reading වලට මුකුත් shortcuts නැහැ. අපි ඇත්තටම grammar rules දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් කරගන්න අමාරුයි අපිට. ඊළඟ එක තමයි blank එක තියෙන්නේ can,
could, may, shall, will, would ඒ වගේම might, should ඒ වගේ word එකකට පස්සේ නම් හැමතිස්සෙම word එක තියන්නේ first form of the verb. ඒ කියන්නේ mother form එකෙන් තියන්න ඕනේ. would go, would drive, would leave, shall go, will go ඒ විදියට. මේක grammar rule එකක් නෙමෙයි. ඒ වුණාට සාමාන්‍යයෙන් English language එකේ පාවිච්චි වෙන විදියට අපි සාමාන්‍ය sentence එකක් ගත්තොතින් ඒ sentence එකේ ඒගොල්ලෝ මුකුත් mention කරලා නැත්තම් කාලය හංගවන වචනයක්. ඒ කියන්නේ දැන් මේක ටිකක් අපහැදිලි වෙයි. හැබැයි second example එක කියද්දි ඔයාලට තේරෙයි මේ පළවෙනි example එකේ මොකද්ද මං කිව්වේ කියලා. හරියටම මොකක් හරි අතීත කාලයේ වෙච්ච දෙයක් හඟවන වාක්‍යයක් තියෙනවා. හැබැයි ඒ වාක්‍යේ අතීත කාලය හඟවන වචනයක් සඳහන් වෙලා නැහැ. කියන්නේ yesterday, last week, last month, last year ඒ වගේ මොකද අතීත කාලය හඟවන වචනයක් සඳහන් වෙලා නැත්තම් හැබැයි මේ දේ වෙලා තියෙන්නේ අතීත කාලෙත් නම් අපි ඒ වෙලාවට පාවිච්චි කරන්නේ present perfect tense එක. උදාහරණයක් විදියට I have done my homework. මම homework කරලා ඉවරයි. හැබැයි මේ වාක්‍යයේ මෙතන අපිට ගොඩක් වෙලාවට blank එකට එන්න පුළුවන් have done කියන එක blank එක දාලා ඒගොල්ලෝ ඉස්තැනට දාන්න පුළුවන් have done, had done, did කියන එක. එතකොට අපිට ප්‍රශ්නයක් වෙනවා මෙතන හිස්තැනට have done දැම්මත් හරි, had done දැම්මත් හරි, did දැම්මත් හරි. හැබැයි මේකෙදි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන විදිය තමයි මෙතෙන්ට yesterday හරි, day before yesterday හරි, last week හරි මොනවා හරි කාලය අතීත කාලය හඟවන වචනයක් මෙතන නැත්තම් අපි ඒ වෙලාවට පාවිච්චි කරන්නේ present perfect tense එක. ඊළඟ example එකේදී අපි බලමු මෙතන අතීත කාලය හඟවන වාක්‍යයක් පාවිච්චි වෙනවා නම් එහෙම වෙලාවට අපි පාවිච්චි කරන්නේ simple past tense එක. මෙතන ආලට පේනවා ඇති අතීත කාලය හඟවන පදයක් නැහැ. එතකොට අපි පාවිච්චි කරන්නේ හිස් තැනට present perfect tense එකෙන් තමයි අපි verb එක තියන්නේ. අතීත කාලය හඟවන පදයක් තියෙනවා නම් ඒ වෙලාවට අපි verb එක තියන්නේ simple past tense එකකින්. එකම වාක්‍යයකින් අපි ක්‍රියාවන් දෙකක් explain කරනවා. හැබැයි මේ දෙකම දැන් සිද්ධ වෙලත් ඉවරයි. past tense එකේ කරපු මොනවා හරි ක්‍රියාවල් දෙකක් අපි එකම වාක්‍යයකින් විස්තර කරනවා. ඒ ක්‍රියාවන් දෙක අපි සම්බන්ධ කරන්නේ before කියන වචනේ හරි after කියන වචනේ හරි දාලා. ඒ වගේ වෙලාවට අපි මේ වාක්‍යයේ අපි මුලින්ම කරපු දේ අපි තියන්නේ past perfect tense එකෙන්. ඒ කියන්නේ had කියන එකත් එක්ක third form of the verb තමයි අපි use කරන්නේ. ඊට පස්සේ අපි දෙවනියට සඳහන් කරන ක්‍රියාව අපි තියනවා ing form එකකින්. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් I had read your email before going to sleep yesterday. I had read your email before going to sleep yesterday. මෙතන ඔයාලට පේනවා ඇති අපි පළවෙනියටම පාවිච්චි කරන verb එක අපි තියලා තියෙන්නේ had එක past participle form එකකින්. ඊළඟට අපි before හරි මෙතෙන්ට before or after දැම්මට පස්සේ ඊළඟ phrase එකේ අපි verb එක තියන්නේ ing form එකකින්. එතකොට exam එකේ එන උදාහරණයක් විදියට මේ විදිහේ example එකක් එනවා. මේ going කියන තැනට blank එකක් දෙනවා. ඊට පස්සේ එයාලා උත්තර හතර දීලා තියෙනවා going, gone, has gone, had gone, went ඒ විදිහට examples ටිකක් දීලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මෙතෙන්ට අපි හරියටම pick කරන්න ඕනේ ing form එක තියෙන උත්තරේ කියලා. ඊළඟට relative clauses. මේ වගේ relative clauses නුත් අපිට exam එකේදී අහන්න පුළුවන්. එතකොට එයාලා හිස් තැනට තෝරන උත්තර හතරට දෙනවා that, which, where, when ඒ වගේ වචන ගොඩක් දෙනවා. එතකොට අපි හරියටම හිස් තැනට
පාවිච්චි කරන්නේ that කියන word එකද එහෙම නැත්නම් WH word එකද කියලා දැනගන්නේ සාමාන්‍යයෙන් that clause එකක අපි මේක හරි simple rule එකක් that clause එකක කමාවක් දාලා ඊළඟ phrase එක combine කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් the books blank have red covers are old. මෙතන මේ sentence එකේ කොතනවත් එයාලා කමාවක් පාවිච්චි කරලා නැහැ phrases connect කරන්න. එතකොට මේ වගේ අවස්ථාවක හිස් තැනට එන්නේ that කියන word එක. ඊළඟට WH word එකක් එනවනම් ඒ වෙලාවේදී මේකලෝ ඒ sentence එකේ phrases ඒ කියන්නේ noun එකට පස්සේ අනිවාර්යෙන් කමාවක් දාලා තියෙනවා. මොනවා හරි relative clause එකත් එක්ක යෙදෙන වාක්‍යයට ඒ වාක්‍ය ඛණ්ඩයට පස්සෙත් ඒගොල්ලෝ ආපහු කමා එකක් දාලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් the book which have red covers are old. ඒ විදිහට තමයි අපි that කියන word එකද පාවිච්චි කරන්නේ නැත්නම් WH word එකද පාවිච්චි කරන්නේ blank එකට කියලා හරියටම තීරණය කරන්නේ. ඊට පස්සේ WH words වලින් මොනවා හරි දෙයක් නම් blank එකට කලින් තියෙන. ඒ කියන්නේ the book, the bag, the car ඒ වගේ මොනවා හරි object එකක් නම් අපි blank එකට පාවිච්චි කරන්නේ which. හිස්තැනට කලින් තියෙන පුද්ගලයෙක් ඒ කියන්නේ පුද්ගලයෙක් හඳුන්වන නමක් නයි. ඒ කියන්නේ the boy, the teacher, the carpenter ඒ වගේ පුද්ගලයෙක් හඳුන්වන noun එකක් නම් අපි ඒ වෙලාවට use කරන්නේ හිස්තැනට who කියන word එක. the boy who has a red book is my friend. ඊළඟට මෙතන මොනවා හරි place එකක් නම් තියෙන්නේ the school නම් ඊළඟට මෙතන හිස් තැනට එන්න ඕනේ where කියන word එක. ඊළඟට conjunctions කියලා ගත්තාම ඔයාලා දන්නවා මොනවා හරි වාක්‍ය දෙකක් අදහස් දෙකක් සම්බන්ධ කරන word එකක් තමයි අපි conjunction එකක් කියලා කියන්නේ. conjunctions ගොඩාක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි commonly use කරන ඒ වගේම ටිකක් අපිට පැටලිලි සහගත conjunctions ටිකක් අපි අද presentation එකට දැම්මා. ගොඩක් websites වල English grammar books වල conjunctions ගොඩාක් තියෙනවා. ඔයාලා practice කරද්දිත් හම්බ වෙයි. reading වලට තියෙන අනිත් grammar rules දැනගෙන ඉන්න ඕනේ වගේම ඊළඟ එක තමයි සෑහෙන practice කරන්න ඕනේ. දවසට ඔයාලා 65 65 plus aim කරලා කරනවා නම් දවසට අඩුතරමේ පැය 2කමාරක් 3ක්වත් continuously reading practice කරන්න වෙලාව හදා ගන්න ඕනේ. මොකද reading වලට practice කරලා මතක තියාගන්නවා ඇරෙන්න වෙන option එකක් නැහැ. පළවෙනි conjunction එක තමයි අපි කතා කරන්න යන්නේ yet කියන word එක. yet කියන word එක අපි සාමාන්‍යයෙන් use කරන්නේ අපි මුලින් මොනවා හරි දෙයක් කියලා ඒකට විරුද්ධ දෙයක් මොනවා හරි controversy දෙයක් ඊළඟට අපිට ස්ටේට් කරන්න ඕනේ නම් අපි use කරනවා yet කියන word එක. උදාහරණයක් විදිහට I don't like soda yet I think root beer floats are delicious. එතකොට එයා කියනවා දැන් එයා එක ලිකර් වර්ගයකට කැමති නැහැ. ඒ වුණාට ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් එයා ඊට පස්සේ කියනවා මම ඒවට කැමති නැහැ. ඒ වුණාට මං හිතනවා ඒව රස ඇති කියලා. ඒ වගේ අවස්ථාවක අපිට use කරන්න පුළුවන් yet කියන word එක. ඊළඟ example එක තමයි so. මේක නම් ගොඩක් අය දන්න එකක් වෙන්න ඇති. so කියන එකෙන් කියන්නේ මොකක් හරි දෙයකට අපි reason එකක් දෙනවා. I have to wake up early so I don't stay out late. ඒ කියන්නේ මට උදේ පාන්දරින් නැගිටින්න තියෙනවා. ඒ නිසා මම ගොඩක් පරක්කු වෙනකන් එළියට වෙලා ඉන්නේ නැහැ, හැරලා ඉන්නේ නැහැ කියන වගේ meaning එකක්. මොනවා හරි දෙයක් justify කරන්න තමයි අපි so කියන word එක පාවිච්චි කරන්නේ. ඊළඟට although කියන word එක මේකේ meaning එක although කියන word එකේ meaning එක even though එහෙම නැත්නම් in spite of කියන එකමයි. although යෙදෙන විදියටමයි though කියන එක යෙදෙන්නේ. එකම වෙනස තමයි although කියන word එක අපි හැම වෙලාවෙම වගේ පාවිච්චි කරන්නේ වාක්‍යයක මුලට.
දෝ කියන වර්ඩ් එක වාක්‍යයක මුලට පාවිච්චි කරන්නත් පුළුවන්. වාක්‍යයක මැදින් පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්තම් මේ වචන දෙකම පාවිච්චි වෙන්නේ එකම වගේ අවස්ථාවලදී. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් although she is a great creative writer, she has trouble writing academic papers. එයාට ගොඩක් ක්‍රියේටිව් රයිටිං කරන්න පුළුවන් උනත් එසේ උනත් කියන එක තමයි although කියන එකේ මීනින් එක. ඒත් එයාට ඇකඩමික් රයිටින්ග්ස් වල ප්‍රශ්න තියෙනවා. ඊළඟට while කියන වර්ඩ් එක. while කියලා කියන්නේ සිංහල මීනින් එක අතරතුරේදී අතරමඟදී කියන්නේ මොකක් හරි දෙයක් කරන් යන අතරේදී තව දෙයක් මොනවා හරි වෙච්ච දෙයක් එක්ස්ප්‍රෙස් කරන්න අපි while කියන වර්ඩ් එක යූස් කරනවා. The mailman delivered a package while you were at school. mailman package එකක් deliver කරා ඔයා ස්කූල් එකේ ඉන්න අතරේදී. ඊළඟට weather කියන එක පාවිච්චි කරන්නේ අපිට මොනවා හරි දේවල් දෙකක් අතරින් මොකද්ද අපි තෝරගන්න යන්නේ කියලා ඒ වගේ දෙයක් එක්ස්ප්‍රෙස් කරද්දී තමයි weather කියන වර්ඩ් එක පාවිච්චි කරන්නේ. අනිත් එක තමයි ගොඩක් weather කියන එක අපි හැමතිස්සෙම දෙකක් පාවිච්චි කරද්දී මොනවා හරි මේ දේවල් දෙක අතරට O කියන වර්ඩ් එකත් යූස් වෙනවා. I can't decide whether I want rice or beans. ඊළඟට after කියන වර්ඩ් එක යූස් කරන්නේ to talk about what happens in the period of time following something else. මොකක් හරි දෙයකට පස්සේ මොනවද උනේ කියලා explain කරද්දී අපි after කියන වර්ඩ් එක පාවිච්චි කරනවා. I went to church after my hair appointment. මම සලෝන් එකට ගියාට පස්සේ මම church එකටත් ගියා. ඒ වගේම after කියන එක sentence එකක මුලටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. After my hair appointment, I went to church. ඊළඟට since කියන word එක. The primary use of since is to talk about the amount of time that something has been happening. මොකක් හරි දෙයක් කොච්චර කාලයක් තිස්සේද continue වෙන්නේ කියලා express කරන්න ඕනේ අවස්ථාවකදී අපිට since කියන word එක පාවිච්චි කරන්න පුළුවන්. Since last year I was going to church. ගිය අවුරුද්දේ ඉඳලා මම church එකට යනවා. මම මේ වනතුරු church එකට යනවා. Since කියන එහෙම නැත්නම් මොනවා හරි හැම වෙලාවෙම කාලය හංගවන දෙයක් එක තමයි since කියන word එක පාවිච්චි වෙන්නේ. තව උදාහරණයක් විදිහට ගත්තොත් ඊළඟ word එක තමයි since. The primary use of since is to talk about the amount of time that something has been happening. since කියන වචනේ පාවිච්චි කරන්නේ මොනවා හරි දෙයක් කරන්න පටන් ගන්නපු අවස්ථාව හංගවන්න ඒ වගේම ඒ දේ පටන් අතීතයේ පටන් අරගෙන ඒ වගේම still been happening තාමත් ඒක ඒ විදිහටම වෙනවා. මම මෙතන එක්සැම්පල් එකක් දාලා නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් since last year I was going to church every day. ගිය අවුරුද්දේ ඉඳලා since last year මම since last year I was going to church every Sunday. ගිය අවුරුද්දේ ඉඳලා මම හැම ඉරිදාවකම church එකට ගියා. තාමත් යනවා. ඒ වගේ මේකේ since last year කියන එක වෙනකොට මොනවා හරි since 2001 since 2010 since 2010 I was working as a physiotherapist. මම 2010 ඉඳලා වැඩ කරා. මම තාමත් වැඩ කරනවා. ඊළඟ conjunction එක තමයි when. When refers to the time that something was happening. හැමෝමලා දන්නවා when use කරන විදිය. I loved ice cream when I was a kid. මම පොඩි කාලේ මම ice cream වලට ආසයි. When I was a kid I loved ice cream. when කියන word එක වාක්‍යයක මුලටත් use කරන්න පුළුවන්. එහෙම මේක WH word එකක් වුණාට මේක question එකක් වෙන්නේ නැහැ. when කියන word එක conjunction එකක් විදිහට. ඒ කියන්නේ වාක්‍ය දෙකක් independent clauses දෙකක් combine කරන්න when කියන එක use කරද්දී ඒක question එකක් වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි either or. ඒ කියන්නේ මේ words හැම වෙලාවෙම use වෙන්නේ or කියන එකත් එක්ක.
මේ කන්ජංක්ෂන් දෙක එකට යන්නේ. මේවට අපි කියනවා coordinating conjunctions කියලා. වචන දෙකක් කියන නිසා. Either or express two alternatives. මොනවා හරි possibilities දෙකක් තමයි අපි කියන්නේ. It can be confusing to decide between using whether or either or. මේ whether or කියන එකද either or කියන එකද use කරන්නේ කියන එක අපිට පොඩක් confuse වෙන්න පුළුවන්. එතකොට අපි බලමු දැන් whether or is usually used when you are trying to make a decision. whether or කියන එක අපි පාවිච්චි කරන්නේ අපි උඩ ඉස්සෙල්ලා ඩිස්කස් කරා මොනවා හරි දෙයකින් මොකද්ද කියලා decide කරගන්න. whether to wear blue shirt or black shirt දෙකෙන් මොකද්ද කියලා හරියටම තීරණය කරගන්න බැරි වෙලාවට තමයි අපි whether කියන term එක use කරන්නේ. But either or is typically used to compare two nouns or options. either or කියන එක පාවිච්චි කරන්නේ මොනවා හරි දෙකක තියෙන කියන්නේ possibilities දෙකක් මොනවා හරි facts දෙකක් compare කරන්න opinions දෙකක් compare කරන්න කියන්නේ අපිට මොනවා හරි දෙයක් තීරණය කරන්න බැරි වෙලාවක පාවිච්චි කරන්නේ අපි whether or කියන එක. either or කියන එක මොනවා හරි existing දේවල් opinions දෙකක් compare කරන්න අපි පාවිච්චි කරනවා either or කියන conjunction එක. අපි examples ටිකක් බලමු. This summer I want to visit either France or England. Either we can eat Chinese food or I'll make food at home. I want to attend either Harvard or Yale. ඊළඟ conjunction එක තමයි neither nor. Neither nor is very similar to either or. මේක either or කියන එක වගේමයි මොනවා හරි opinions දෙකක් compare කරන්නේ. හැබැයි either or කියන එකෙන් කියන්නේ දෙකම වෙන්න පුළුවන්. දෙකම possible. neither nor කියන්නේ මේක negative statement එකක්. ඒ කියන්නේ මේ දෙකම නැහැ. මේ එක්ක මේ දෙකම වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ දෙකම හොඳ නැහැ. negative opinion එකක් තමයි අපි neither nor කියන conjunction එක use කරලා ප්‍රකාශ කරන්නේ. උදාහරණයක් විදිහට neither Cindy nor her husband will attend the parent teacher conference tomorrow. Sydney වත් එයාගේ husband වත් මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් attend වෙන්නේ නැහැ හෙට තියෙන parent teacher conference එකට. අපි මෙතන either කියන term එක use කරොත් either Sydney or her husband will attend. එහෙම වුණොත් කියන්නේ Sydney හරි එහෙම නැත්නම් එයාගේ husband හරි සහභාගී වෙයි. neither nor කියන term එකෙන් කියන්නේ මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් සහභාගී වෙන්නේ නැහැ කියන එක. Later, not only but also, this is basically a way of saying something. It's a way to convey more information, often information that is unexpected or impressive. Example එකක් විදිහට ගත්තොත් I want to be not only a wife and a mother but also a doctor. Not only එතනින් මේකේ sentence එකෙන් කියන්නේ මට wife බිරිඳක් හරි අම්මා කෙනෙක් හරි විතරක් නෙමෙයි වෙන්න ඕනේ මට doctor කෙනෙකුත් වෙන්න ඕනේ. My son not only plays basketball and football but also takes piano lessons. මගේ පුතා ස්පෝර්ට්ස් කරනවා විතරක් නෙමෙයි එයා piano lessons නුත් ගන්නවා. ඒ කියන්නේ මොනවා හරි දෙයක් එක්ස්ප්‍රස් කරද්දී මොනවා හරි unexpected දෙයක් සාමාන්‍යයෙන් ස්පෝර්ට්ස් කරන කෙනෙක් මියුසික් කරන්නේ නැහැ කියලානේ ගොඩක් වෙලාවට හිතන්නේ. ඒ වගේ අවස්ථාවක නෑ එයා ස්පෝර්ට්ස් කරනවා විතරක් නෙමෙයි එයා පියානෝ ලෙසන්ස් මියුසික් නුත් කරනවා. ඒ වගේ එක්ස්ප්‍රෙෂන් එකක් අපි ලියද්දී අපිට මේ not only but also කියන ටර්ම් එක පාවිච්චි කරන්න පුළුවන්. තව ගොඩාක් conjunctions තියෙනවා අපි ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තාම questions කරන්න පටන් ගත්තාම අපිට තව conjunctions හම්බ වෙයි. ඒවා පාවිච්චි කරන්න අපිට memorize කරගන්න පුළුවන්. ඒ නිසා reading වල කරන්න තියෙන්නේ පුළුවන් තරම් practice කරන්න. දැන් මේ basic දේවල් ටික මතක තියාගෙන practice කරන්න පටන් ගන්න. අපේ ඉස්සරහට අපි videos කරන් යද්දී examples කරන්න ගත්තාම ඔයාලට තව ටිකක් තේරෙයි මොන වගේ words මොන වගේ blank මොන වගේ sentences වලටද මොන conjunctions ද use කරන්න ඕනි කියලා. ඊළඟ වැදගත් දේ තමයි collocations.
මේ කොලොකේෂන්ස් ඉන් යූස් කියලා මේ දාලා තියෙන මේ කේම්බ්‍රිජ් එකෙන් පබ්ලිෂ් කරපු පොඩි පොතක් තියෙනවා PDF එකක් මේක ඔයාලට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාන්නම් ඔයාලා දවසට පිටු 10 ගානේ මේ පොත කරන්න මමත් කරා මේකෙන් සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් මගේ ටාගට් එක තිබ්බේ දවසට කොහොම හරි පේජස් 10ක් කරනවා කියලා මම ඒ විදිහට එක්සෑම් එක වෙනකම්ම දිගටම ඩේලි ප්‍රැක්ටිස් කරා සෑහෙන ඉංග්‍රීසි භාෂාවේ විවිධ ටර්ම්ස් පාවිච්චි වෙන විදිය ගැන සෑහෙන අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේකේ තියෙන ඇක්ටිවිටීස් වලින් ආන්සර්ස් ටිකත් වෙනම තියෙනවා පොතේ වෙනම තැනක ඉස්සෙල්ලා ඔයාලා කරලා ඊට පස්සේ සෙල්ෆ් චෙක් කරගන්න තියෙන්නේ අදට අපි මේ ටික තමයි කතා කරන්නේ රීඩින් ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී රීඩින් වල කලින් අපි කරා වගේ ටාස්ක් බයි ටාස්ක් අරගෙන රීඩින් වල ටාස්ක්ස් ටික වැදගත් ටාස්ක්ස් ටික ඔක්කොම කතා කරමු ඊළඟ වීඩියෝ එකේ ඉඳලා ඉස්සරහට